නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය අපි කාගෙත් ජීවිතවලට සැනසෙල්ල උදා කරන ධර්මයක්. ඒ දහම් ප්‍රතිපදාව අපි නිවැරදිව අනුගමනය කරනවා නම් ඒ නිවැරදිව අනුගමනය කරන ප්‍රතිපදාව තුළින් අපේ ජීවිත සුවපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි නොඑක් ධර්ම කාරණාවන් නොඑක් පරයයන් ඔස්සේ සාකච්ඡා කළා. බොහෝ ගැඹුරු ධර්ම කාරණාවන් ඒ වගේම සාමාන්‍ය ජීවිතයට අපිට අවශ්‍ය වෙන කාරණාවන් ඇතුළු බොහෝ කරුණු කාරණා සමුදායක් අපි මේ සද්ධර්ම දේශනා මාලාව තුළින් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ සාකච්ඡා මාලාවේ ඒ මූලික වශයෙන්ම මුලින් ඉඳලා බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් අපි සාකච්ඡා කරලා තිබෙන නිසාම ඒ බොහෝ සාකච්ඡාවන් තුළින් ඔබේ ධර්මඥානය දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඇතැම් ධර්ම කාරණාවන් අපි සාකච්ඡා කරගෙන එනකොට තවදුරටත් ගැඹුරින් තවදුරටත් එය වඩාත් විස්තරාත්මකව කතා කරන්නට යෙදුණා. ඒ කියන්නේ මුලින් සමස්තයක් ලෙස කාරණාවන් විදිහට දක්වලා තවදුරටත් එය විභජනය කිරීම වශයෙන් පසුව ඒ කාරණාවන් තවදුරටත් විග්‍රහ කොට දක්වන්නට යෙදුණා. ඒ නිසා සමස්තයක් ලෙස මේ දේශන මාලාවේ මූලික ලෙස අර්ථය ගන්නට නම් මේ දේශන මාලාවම පසුගිය දේශන සමගම කෙනෙකුට ග්‍රහණය කරගන්නට පුළුවන් නම් එය බොහොම වටිනවා. එය ඊටාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඉතින් අපි අවසාන වශයෙන් සාකච්ඡා කළේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන උද්‍යව්‍ය ඥානය පිළිබඳව උදේවැය පිළිබඳව මෙනෙහි කරන්නේ කොහොමද කියන දේ. අපි ගොඩක් වෙලාවට කතා කරනවා විදර්ශනාව පිළිබඳව. අපි බොහෝ වෙලාවට ඒ සාකච්ඡා කරනවා කොහොමද අපි විපස්සනා භාවනාවක් කරන්න කියන දේ. ඒකට මේ විපස්සනා භාවනාව පිළිබඳව කතා කරනකොට අපි නිරතුරුවම හිතන දෙයක් තමයි උදේවැය සම්මර්ෂණය. එතකොට මොනවද මේ උදේ කියලා කියන්නේ? මොකද්ද මේ වැය කියලා කියන්නේ? එතකොට මේ හට ගැනීම සහ වැයවීම කියන දේ අපි බලනකොට කොහොමද අපි මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපිට පවතින නුවණ කියන එක ගැන අපි නිරතුරුවම කතාබස් කරන සහ අපි හොයන ඒ වගේම ප්‍රතිපදාවක් හැටියට දියුණු කරන්නට හදන මාර්ගයක්. එතකොට නැතිනම් ධර්ම කොටාසයක්. එතකොට මේ ධර්ම කොටාශය තුළදී අපි තේරුම් ගත්තා මේ කතා කරන්නේ මේ දෙයක් ඇතිවි නැතිවි යනවා කියලා මේ පවතින දෙයක් පිළිබඳව බලාගෙන ඉන්න එක නෙමෙයි. යම් ධර්මයක් හටගන්නට හේතු වුණ කාරණාවන් දකිනකොට ඒ තමයි උදේ පිළිබඳව කරන සම්මර්ෂණය. නැතිනම් ඒ හටගන්නට සමුදය වුණ පැත්ත ගැන සමුදය සත්‍ය පිරිසිදු දැකීම පිණිස බලනකම. ඒ වගේම මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙන ආකාරය පිළිබඳව අපි කල්පනා කළා. කතා කළා. ඒ වගේම ඒ ප්‍රත්‍ය නැතිවීමෙන් ඒ ධර්මතාවයේ නැතිවීම පිළිබඳව එතනදී අපි වැඩි අවධානයක් යොමු කරන්නට යෙදුණා. එතකොට ඒ වැයවීම කියන කාරණාව අපි එතනදී දැක්කා. එතකොට වැයවීම කියන කාරණාව පදනම් කරගෙන අපි නිරෝධය කියන පැත්තටත් ගිහිල්ලා ඒ ප්‍රත්‍ය ධර්මතාවයන්ගේ නැතිවීම තුළ ඒ ප්‍රතිඵලය එමත් නැතිනම් ඒ හේතු නැති වෙනකොට ඒ විසින් ගොඩනගෙන අනාගත ඵල කියන දේවල් නූපදින තත්ත්වයට අනුත්පාදයට පත් වෙන ආකාරය පිළිබඳවත් කතා කළා. උදාහරණයක් ඇටියට වර්තමානයේ තුල තියෙන අවිද්‍යාව තණ්හාව ආදී මේ ධර්මයන්ගේ නිරෝධයෙන් අනාගතයට බඳු වූ ස්කන්ධ ප්‍රතිලාභයක් සිද්ධ කරනවා කියන එක අනුත්පාදයට යනවා. මොකද වර්තමානයේම අවිද්‍යාවේ තණ්හාව කර්මයන්ගේ අනුත්පාදේ නිසා නැතිනම් දුරු කිරීම නිසා අනාගතයට ඒ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභේ ස්කන්ධයන්ගේ හට ගැනීම කියන දේ නොහට ගන්න බවට පත් කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපි මේ උද්‍යව්‍ය ඥානයේ ඔස්සේ විවිධ දහම් කරුණු
ප්‍රමාණයක් විවිධ ධර්ම කාරණා රාශියක් අපි එතනදී සාකච්ඡා කළා. පින්නතුනි අපට ඒ කාරණා පිළිබඳව අපි තවදුරටත් අද දවසේදීත් සාකච්ඡා කරන්නේ. රූපස්කන්ධය සහ වේදනාස්කන්ධය පිළිබඳවයි අපි පසුගිය දේශනාවන් තුළ කතා කළේ. ඒ වගේම අද දවසේදී අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා සංඥාස්කන්ධස්ස සංඛාරස්කන්ධස්ස මේ සංස්කාරය සහ මේ සංඥාවේ සහ සංස්කාරස්කන්ධයේ තියෙන හට ගැනීමට හේතු වන කාරණාවන් මොනවද කියලා. එතකොට සංඥා ස්කන්ධය ගත්තත් සංස්කාර ස්කන්ධය ගත්තත් හට ගැනීම පිණිස හේතු පහක් තියෙනවා. මොනවද හේතු පහ? අවිජ්ජා සමුදය වේදන මේ සංඥා සමුදය. එතකොට මේ අවිද්‍යා සමුදයෙන් සංඥාව සමුදය වෙනවා. අවිද්‍යා සමුදය සංඛාර සමුදය. අවිද්‍යා සමුදයෙන් සංස්කාර සමුදය වෙනවා කියන කාරණාව පිළිබඳව අපිට මුලින්ම දකින්නට පුළුවන්. ඒ කියන්නේ සංඥාව සහ සංස්කාරය ඉපදවීම සඳහා අවිද්‍යාව ඇත්ත යථාර්ථය නොදන්නාකම ප්‍රත්‍යක් බවට පත් වෙනවා. යථාර්ථය නොදන්නාකම හේතු කරගෙන තමයි අවිද්‍යාව කියන මේ කාරණාව හේතු කරගෙන තමයි සංඥා සංස්කාර ස්කන්ධයන් පවතින්නේ. පච්චේ සමුදයට්ඨේන සංඥාඛන්දස්ස උදයන් පස්සති. ඒ ප්‍රත්‍ය සමුදය කරගෙන ඒ සංඥා ස්කන්ධයේ තියෙන හට ගැනීම කියන කාරණාව දකිනවා. ප්‍රත්‍ය සමුදය කරගෙන සංඥා ස්කන්ධයේ තියෙන වැයවීම කියන කාරණාව දකිනවා. එතකොට මේ ප්‍රත්‍ය සමவாய කියන එක අපි එතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. ප්‍රත්‍ය සමவாயෙන් ඉපදීම සහ ඒ ප්‍රත්‍ය නැතිවීම කියන කාරණාව මෙතනදී අපි මූලික ලෙස අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍යයි. ඒ අවබෝධය තුළ තමයි අපිට මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ වඩාත් ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් අපිට ඒ විදිහට පළවෙනි හේතුව හැටියට දකින්නට පුළුවන්කම තියෙනවා අවිද්‍යා සමුදය. අවිද්‍යාව සමුදය වීමෙන් සංඥා සමුදය සංඛාර සමුදය කියන මේ දේ. සංඥාව සහ සංස්කාරය හටගත්තා. එතකොට අවිද්‍යාව සමුදය වීමෙන් සංඥාව සහ සංස්කාරය හටගන්නේ කොහොමද? අර අපි මීට පෙර දේශනාවන් වලදී සාකච්ඡා කළා වගේම පෙර අවිද්‍යාව සහ මේ අවිද්‍යාව හේතුයි වර්තමානයේ තුල මේ ස්කන්ධ ප්‍රතිලාභයට. ඒ නිසාත් මේ අවිද්‍යාව හේතුවක් කියලා අවිද්‍යාව ප්‍රත්‍යක් කියලා කියනවා වර්තමානයේ මේ ස්කන්ධ සංතතිය නැවත නැවත උපදවලා දෙන්නට. ඒ වගේම තමයි ක්ෂණික වශයෙන් ගත්තත් අවිද්‍යාව කියන දේ හේතුවක් වෙනවා නැවත සංඥා සංඛාර ස්කන්ධයන් පිළිබඳව විඥාන තිතියක් පවත්වන්නට. ඒ කියන්නේ මේ ධර්මයන් පිළිබඳව විඥානයේ වෘද්ධියට විරුල්හියටපත් වෙන්නට මේ සංඥාව සහ සංස්කාරය කියන දේ හේතුවක් බවට පත් වෙනවා. මොකද සංඥාව සහ සංස්කාරයේ තියෙන ලක්ෂණය නොදන්නාකම නිසා ඒ සංඥාව සහ සංස්කාරය කියන ධර්මයන් එකතු කරගෙන ඒ ධර්මයන්ගෙන් සත්පුද්ගල භාවයක් ගොඩනගුවට පස්සේ ඒ ගොඩනගාගත්ත සත්පුද්ගල භව තුල පිහිටා සිටින මට්ටමක් ඇති වෙනවා. අන්නේ පිහිටා සිටින කම ඔහුව සසර පැවැත්මට අරගෙන යන්නට හේතුවක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා සංඥා ස්කන්ධයත් සංස්කාර ස්කන්ධයත් යම් කිසි කෙනෙකුට හිතන කම සහ හඳුනන කම කියන ගති දෙක ඇති බවට හමු වෙනවා නම් ඒ විඥාණයට ඇසුරු කරන්නට පුළුවන් මට්ටමක දෙයක් හැටියට ග්‍රහණය වෙනවා නම් අන්න ඒ කෙනාටත් මේ සංඥා ස්කන්ධය ඇති වෙන සංස්කාර ස්කන්ධය ඇති වෙන බව තියෙනවා. එතකොට ඒකට කියන්නේ සංඥා සංස්කාර ස්කන්ධය ඇති වෙන්නට හේතුව පැත්තෙන් ඒ කියන්නේ ඔහුට ඒ දේ හමුවන්නට හේතු වන පැත්තෙන් අරගෙන කතා කරනවා. ඒ කතා කරන්නේ ඒ සංඥාව සහ සංස්කාරය කියන දේ අවිද්‍යාව නිසා ඇති බවට ගොඩනැගුණා. අවිද්‍යාව නිසා හටගත්තා. ඒකට අවිද්‍යා සමුදයෙන් තමයි ඒක සිද්ධ වුනේ. ඒ වගේම තණ්හා සමුදය සංඥා සමුදය සංඛාර සමුදය. එතකොට මේ තණ්හාව නිසා අර කලින් කතා කළා වගේම සංඥාව සහ සංස්කාරය කියන දේ උපදිනවා. ඒ වගේම කර්ම සමුදය කරගෙනත් ඒ සංඥා සමුදය සහ සංඛාර සමුදය කියන කාරණාව සිද්ධ වෙනවා.
යම් කිසි විදිහකින් යම් කෙනෙකුට කර්මාභියෝහනයක් කර්ම රැස් කර ගැනීමක් තියෙනවා නම් ඒ තණ්හාවේ පැවැත්මක් තියෙනවා නම් ඒ කර්මය සහ තණ්හාව හේතු කරගෙන අතීත හේතු ටික නිසා වර්තමානයේ ස්කන්ධ ප්‍රතිලාභයේ සිද්ධ වුණා වගේම වර්තමානයේ කර්ම සකස් කරගන්න බව තියෙනවා. එතකොට මේ හැම තැනකදීම ස්කන්ධයන්ගේ ඇති බවට හමුවන කම තියෙනවා නම් ඒ ස්කන්ධයන්ගේ ඇති බවට හමුවන කම අපි මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට ඒ ටික අපි තේරුම් ගන්නකොට පින්නතුනි අපිට පේනවා ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය නොදන්නා කම නිසා හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන Nirodhaය ඇසුරු නොවීම නිසා ඒ ධර්මයන්ගේ ඇති බවට ගන්නා කම ඒ ධර්මයන් ඇසුරු කළ හැකි තැනක් බවට ඇතිවනකම නිසා තමයි ඒ ධර්මයන් පිළිබඳව කර්ම රැස් කර ගැනීමකුත් තණ්හාවට පැවැත්මකුත් පවතින්නේ. ඒකට අවිද්‍යාව නිසාත් කර්මය නිසාත් තණ්හාව නිසාත් සංඥාව සහ සංස්කාරය උපදිනවා. සංඥාව සහ සංස්කාරය පවතිනවා. ඒ වගේම ඊළඟ කාරණාව තමයි කර්මයේ වගේම පස සමුදය ස්පර්ශය සමුදය කරගෙන උපදිනවා සංඥාව සහ සංස්කාරය කියන දේ. අපි වේදනාව පිළිබඳව කතා කළා වගේම ස්පර්ශය මූලික කරගෙන තමයි සංඥාව සහ සංස්කාරය කියන දේ පවතින්නේ. ඒ නිසා මේ ස්පර්ශය මූලික කරගෙන සංඥාව සහ සංස්කාරය ඇති වෙන්නේ අර නාම ධර්මයන්ගෙන් මේ ධර්ම ඔක්කොම පස්ස මූලිකයි. ඒ කියන්නේ ස්පර්ශය ඇති කල්හි තමයි හැඳිනීම තියෙන්නේ. ස්පර්ශය ඇති කල්හි තමයි එතන පවතින චේතනාව කියන දේ පවතින්නේ. ඒ නිසා ස්පර්ශ ප්‍රත්‍ය හැම වෙලාවකදීම ආහාරයක් විදිහට ස්පර්ශය මූලික කරගත්ත දෙයක් විදිහට එතනදී පාවිච්චි වෙනවා. ඒ නිසා ඒ ස්පර්ශ මූලිකව ඒ ගොඩනගෙන ආකාරය ගැන අපි ප්‍රධාන ලෙස එතනදී තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. එතකොට මේ විදිහට අපි සම්මර්ෂණය කරනකොට අපිට පේනවා හට ගැනීම අනුව දකිනකොට දැන් අපි රූපස්කන්ධය පිළිබඳව කතා කරනකොට කතා කළා ආහාර සමුදය කියලා. එතනදී අපි කිව්ව කබලින්කාර ආහාරය තමයි වඩාත්ම මූලික කරගන්නේ කියන එක. එතකොට දැන් මෙතනදී අපි වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනටම කතා කළේ පස්ස සමුදයෙන්. ස්පර්ශය තමයි මේ දේවල් සමුදය කරකොට පවතින්නේ. ඒකට ස්පර්ශය නැතිනම් කිසිම ආකාරයකින් එතන විඳීමක් හෝ හැඳිනීමක් හෝ සිතීමක් පිළිබඳව දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නැතිනම් ඒ ධර්මයන්ගේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපිට පේනවා මේ ඒ ධර්මයන්ගේ පැවැත්ම හැම වෙලාවකදීම සිද්ධ වෙන්නේ ස්පර්ශයක් තිබුණොත්. ස්පර්ශයක් තිබුණොත් ඒ ධර්මයන්ගේ පැවැත්ම සිද්ධ වෙන තැනක ඒ ස්පර්ශය වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටිකට විතරක් එතනදී. විශේෂයෙන් මේ කාම ධාතුවේ රූපේ බලනවා වගේ අවස්ථාවකදී. එතකොට දැන් එතනදී ආහාර ප්‍රත්‍යත් උපකාර වෙනවා. ඇහැ රූප ආදී සකස් කරන පැත්තට. නමුත් මේ තින්නම් සංගති පස්සෝ තුන් දෙනාගේ එකතු ස්පර්ශයයි කියලා අපි කතා කරනවනේ. අන්න ඒ එකතු වීමක් නිසා නැතිනම් මේ කාරණාවන්ගේ සමவாயයක් නිසා එකට ස්පර්ශ වීමක් නිසා තමයි එතන යම් විඳීමක් තියෙනවා නම් එතන යම් හැඳිනීමක් තියෙනවා නම් එතන යම් දැනගැනීමක් තියෙනවා නම් මේ කාරණා ටික ගොඩනැගෙන. ඒකයි පස්ස සමුදයයි කියලා කිව්වේ. ස්පර්ශය නිසා ඒ ධර්මය හට ගන්නවා. ඒ වගේම ස්පර්ශ නිරෝධයෙන් ඒ ධර්මය නිරුද්ධ වෙනවා. මේක තමයි ක්ෂණික වශයෙන් ඇති කරන මේ ධර්මයන්ගේ නිරෝධයේ පැත්තට කතා කරන්නේ. එතකොට ආහාරය නිසා රූපය හට ගන්නවා. ආහාර නිරෝධයෙන් රූපය නිරුද්ධ වෙනවා. එතකොට මේ විදිහට ඒ හේතුව පැත්තෙන් ඒ දේවල් පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට අමතරව තමයි අවිද්‍යාව, කර්මය, තණ්හාව කියලා තව කාරණා ටිකක් දක්වන්නේ. අවිද්‍යාව, කර්මය, තණ්හාව. එතකොට අවිද්‍යාවේ ලක්ෂණය තමයි චතුරාර්ය සත්‍ය නොදන්නාකම. චතුරාර්ය සත්‍ය නොදන්නාකම හේතු වුණා අතීත හේතුවක් විදිහට වර්තමානයේ ප්‍රතිලාභය කරලා දෙන්න. ඒ කියන්නේ රූපය සකස් කරලා විඳින්න පුළුවන් මට්ටම හඳුනන්න දැනගන්න පුළුවන් මට්ටමට මේ දේ ගොඩනගන්නට අවිද්‍යාව හේතුවක් බවට පත් වුණ අතීත හේතුවක් විදිහට. අපි ඒක කතා කරලා පරම්පරා හේතු කියලා. එතකොට මේ පරම්පරාවක් පවත්වන්නට මේ ස්කන්ධ සංතතිය නැවත නැවත ප්‍රතිලාභය කරමින් මේ පරම්පරාවක් පවත්වන්නට ඒ කියන්නේ ප්‍රතිසන්දිය ගත්ත මොහොතේ සිට මේ ජීවිතය මේ විදිහට නොසිඳී කියලා කියන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන්නේ නැතුව කියන එක නෙමෙයි. ඒ කියන්නේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේදයකට
මරණයකටපත් නොවි මේ ආයුසන්තතිය අතීතක් පවතිනවා කියලා අපි කියන්නේ. ඒකට ඒ ධර්මයන් හටගෙන නැවත නැවත උපදවන ශක්තිය එතනදී අපි කතා කරන්නට වෙනවා. ඒකට මූලික දෙයක් බවට පරම්පරා ප්‍රත්‍යක් විදිහට අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ දේවල් ප්‍රත්‍ය බවට පත් වුණා. ඒ වගේම තමයි වර්තමානය තුලත් මේ රූපය තුල, වේදනාව තුල, සංඥාව තුල, සංස්කාරය තුල මේ ධර්මතාව තුල යම් කිසි කෙනෙකුට යම් නොදන්නා කමක් තියෙනවා නම් ඒ නොදන්නාකම හේතුයි අනාගතේටත් මේ විදිහම ස්කන්ධ ටිකක් හදලා මේ විදිහම ස්කන්ධ ටිකකට පුද්ගල බව පවත්වාගෙන යන විදිහට ප්‍රතිලාභයක් හදලා දෙන්න. එක පැත්තකින්. ඊට පස්සේ මේ ධර්මයන් පිළිබඳව නොදන්නා කම නිසා මේ ධර්මයන්ට තණ්හා කරන කම නිසා මේ ධර්මයන් ඇසුරු කරගෙන කර්ම සකස් කරන බව නිසා මේ ධර්මයන් විඥාන ඨිතියක් බවට පත් කරගන්නවා. අර බීජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට ඒ බීජ පහක් කුණු වෙලා නැත්තම් එතකොට ඒ තෙතමනේ ඇති තැනක තියෙනවා නම් සාරවත්ව එතකොට ඒ බීජ ධර්මයන් පිළිබඳව වෘද්ධියක් වැඩිවීමක් විරෝල්යක් පේනවා කියලා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ දැන් මෙතනදී මේ ධර්මයන් නන්දූප සේවිතන තෘෂ්ණාවෙන් මේක සේවනය කරන්නට පුළුවන්කම තියෙනවා නම් එතකොට අවිද්‍යාවෙන් මේ ධර්මතාවයන් ටික ඒ කියන්නේ හිස් නොවි පවත්වාගෙන යනවා නම් පින්නතුනේ මේ ධර්ම ටික ඇසුරු කරගෙන විඥානයේ වෘද්ධියට විරෝල්හියටපත් වෙනවා. විඥානයේ වැඩිවීමටපත් වෙනවා. රූපේ, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන දේවල් අරඹය. එතකොට ඒ වර්තමානයේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ලක්ෂණ ටිකම හේතුයි මේ ආහාර ප්‍රත්‍යයෙන් ඉපදිලා ආහාර නිරෝධයෙන් නිරුද්ධ වන ධර්මතා ටික පිළිබඳව ඇත්ත නොපෙන්වා වෙන පුද්ගල භාවයක් ආදේශ කොට පෙන්වීමට. අන්න එතකොට තමයි අපිට පේන්නේ මේ ධර්මතා ටිකට මෙතනදී මේ අපි එතනදී වචනයක් පාවිච්චි කළා නිබ්බත්ති ලක්ෂණ කියලා. හටගන්න ආකාරය, හටගන්න ලක්ෂණ ටිකක් තියෙනවා. එතකොට මේ නිබ්බත්තිය පිණිස හේතු වන ලක්ෂණ ටික කියනකොට එක පැත්තකින් පරම්පර ප්‍රත්‍ය සහ වර්තමාන ආහාර ප්‍රත්‍යත් ඒ වගේම වර්තමානයේ තුලේ ධර්මයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා ඒ ධර්මයන් තුල විඥාණයට පිහිටා සිටින්නට අවකාශය සැලසීම නිසාත් ඒ ධර්මයන් ඇතිවීමට හේතු විදිහට ඒ ටික පෙන්වා දෙනවා. එතකොට ඒකට කියනවා නිබ්බත්ති ලක්ෂණ කියලා. එතකොට මේ නිබ්බත්ති ලක්ෂණය දකිනකොට නිබ්බත්ති ලක්ෂණ ටික දකිනකොට ඔහුට පේනවා මේ ටික නිසා තමයි මේ දේ ඇති බවට යන්නේ. හැබැයි මේ ධර්මතාව ටික නැත්තම් මේ ධර්මතාවය ඇති බවට යන්නේ නෑ නේද කියලා දැක්මක් උපදවන්නට පුළුවන්කම තියෙනවා. එතනදී වේදනාවත් සංඥාවත් සංස්කාරය කියන දෙයටත් පොදුව අපිට දකින්නට වෙන්නේ අන්න ඒ කියන කාරණාව. එතකොට අපිට ඒ වේදනාව සංඥාව සංස්කාරය කියන මේ ධර්මතා ටික ඔක්කොටම විඥානයේ මේ ධර්මයන් ඇසුරු කරන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ ධර්මයන්ගේ ඇති බවට ගන්නකම නිසා මේ ධර්මයන් නැවත ඇසුරු කරන්නට පුළුවන් විදිහට අපිට හමු වෙනකම නිසා ඒකට අපිට පේනවා මේ ධර්මයන්ගේ ලක්ෂණය අපිට හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ කාරණාව පිළිබඳව ඔබ වඩාත් හොඳින් වටහා ගන්නට අවශ්‍යයි. වඩාත් හොඳින් මේ කාරණාව පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මේ කාරණාවේදී අපිට මේ හට ගැනීම කියන දේ සහ වැයවීම කියන දේ කතා කරන්නේ මොන තැනකින්ද කියන එක ගැන ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකෙදි නිරෝධය කියන පැත්තේ නිරෝධ සත්‍යයට අදාළවත් එක පැත්තකින් කතා කරනවා. ඒ කියන්නේ තණ්හාව නිරෝධයෙන් කර්ම නිරෝධයෙන් අවිද්‍යා නිරෝධයෙන් ලබන අනුත්පාද නිරෝධයක් පිළිබඳව එතනදී කතා කරනවා. අන්න ඒ ලබා ගන්න නිරෝධය අපිට බොහොම වැදගත් මේ කාරණාව පිළිබඳ අවබෝධ කරගන්නට. එතකොට ඒ ටික ඒ විදිහේ නිරුද්ධ වෙන බව පේන්නේ අපිට අර ආහාර නිරෝධය පිළිබඳවත් අපි තේරුම් අරගෙන තිබුණා. නැතිනම් ස්පර්ශය සහ ආහාරය නිසා හටගෙන නිරුද්ධ වෙන බවත් අපි තේරුම් අරගෙන තිබුණා. එතකොට මේ ප්‍රත්‍ය පිළිබඳව කතා කරනකොට ඔබට මේ ප්‍රත්‍යයන්ගේ තියෙන වෙනස්කමක් පිළිබඳව ඔබට දකින්න පුළුවන්කම ඇති. හොඳට නුවණින් ඔබ සම්මර්ෂණය කරනවා නම් මෙතන අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ප්‍රත්‍ය ටික මෙතනදී යෙදුනේ සම්පූර්ණම අර මේ නාම ධර්මතා පැත්තෙන්. එහෙමත් නැතිනම් ඒක වෙනම ප්‍රත්‍යක් විදිහට තමයි යෙදিলা තියෙන්නේ. ඒ වගේම ආහාර ප්‍රත්‍ය කියන එක
වෙනම ප්‍රත්‍යක් විදිහට ඒක වෙනම භාවිත වෙලා තියෙන දෙයක්. නැතිනම් ස්පර්ශ ප්‍රත්‍ය කියන එක ඒකත් වෙනමම පාවිච්චි වෙන දෙයක්. ඒ පාවිච්චිය අර ස්කන්ධය ඇති කරලීමට මූලික වර්තමාන ප්‍රත්‍යක් වීම තුල. හැබැයි අවිද්‍යා කර්ම තණ්හා කියන එක පෙරහා පසු ප්‍රත්‍ය වීම විදිහට තමයි කතා කරලා තියෙන්නේ. يعني දැන් මේ වෙලාවේදී ස්පර්ශය නිසා තමයි අපිට වේදනාවක් සංඥාවක් සංඛාරයක් ප්‍රකට වෙන්නේ. ඒක මේ වෙලාවේ තිබුණ දෙයක්. හැබැයි අපිට අවිද්‍යාව සංස්කාරය අවිද්‍යාව තණ්හාව කර්මය කියන ටික ඒ ප්‍රත්‍යවීම අපි කතා කරන්නේ අර මෙතනට මේ ස්කන්ධ ප්‍රතිලාභය කරලා දෙන්නට පරම්පර ප්‍රත්‍යයෙන් කොහොමද ප්‍රත්‍ය උනේ කියන තැනකින් ඒක මේ මොහොතේ ඇත්තේ නැහැ. හැබැයි මේ මොහොතේ ස්පර්ශය තිබුණොත් මේ මොහොතේ වේදනාව තියෙනවා, මේ මොහොතේ සංඥාව තියෙනවා, මේ මොහොතේ සංස්කාරය තියෙනවා. හැබැයි ඒ වේදනාව, ඒ සංඥාව, ඒ සංස්කාරයේ තියෙන තැනක පින්නතුනේ අර අවිද්‍යාව තියෙන්නට ඕනේ, කර්මය තියෙන්නට ඕනේ, තණ්හාව තියෙන්නට ඕනේ කියලා නියමයක් ඇත්තේ නැහැ. හැබැයි යම් තැනක වේදනාව තියෙනවා නම්, සංඥාව තියෙනවා නම්, සංස්කාරය තියෙනවා නම් එතන ස්පර්ශය අනිවාර්යෙන් තියෙනවා. එතකොට මේ ප්‍රත්‍ය පිළිබඳව ඔබට වෙනස්කම තේරුම් ගන්නට අවශ්‍ය නිසායි ඒ කාරණාව අපි ඉස්මතු කොට දැක්ුවේ. එතකොට ප්‍රත්‍ය නිරෝධය පිළිබඳව කතා කරනකොටත් ඒ විදිහටමයි ස්පර්ශ නිරෝධයෙන් ඒහා සංප්‍රයුක්තව තියෙන ඒහා යෙදිලා තියෙන වේදනාව සංඥාව සංස්කාරය කියන දේවල් නැති වෙලා යනවා. වේදනාව සංඥාව සංස්කාරය කියන දේවල් නැති වෙලා යනවා. අන්නේ ස්පර්ශ නිරෝධයෙන් ඒ ධර්මයන්ගේ නිරුද්ධ වෙන බව නොදැක්කොත් අපිට නැවත වේදනාව ඇසුරු කළ හැක්කක් බවට හම්බ වෙනවා. සංඥාව ඇසුරු කරන්න පුළුවන් දෙයක් බවට හම්බ වෙනවා. ඊට පස්සේ සංස්කාරය ඇසුරු කරන්න පුළුවන් දෙයක් බවට හම්බ වෙනවා. ඔබේ හිතට ඒ දේවල් ඇසුරු වෙනවා. අන්න ඒ දේවල් ඇසුරු වෙනකොට අන්න ඒ දේවල් දැන් හටගත්ත කෙනෙක්. ඔබ ඒ දේවල් පවතින කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඔබ යම් කිසි විදිහකින් ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන බව දැක්කොත් ඔබට මෙතන අවිද්‍යාව ප්‍රහීනයි අද මේ ටික දැක්ක යථාර්ථයක් විදිහට හටගෙන නිරුද්ධ වෙන බව දැක්කා. දැක්ක නිසා අවිද්‍යාව නිරුද්ධයි. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට එතන තණ්හාව පවත්වන්නට දෙයක් නැහැ. තණ්හාව නැත්නම් එතන කර්ම රැස් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ධර්මතාවයන්ගේ නිරෝධය මත ඔබට අනුත්පාද නිරෝධයකට ලක් කරලා තියෙනවා මතු එබඳු වූ ස්කන්ධ ධර්මතාවයන්. මම හිතනවා ඒ කාරණාව ඇතුලේ ලොකු ප්‍රදේශයක් තියෙන ඔබට තේරුම් ගන්නට. මොකද ඒ කාරණා ටික බොහොම මේ අපි සරල වශයෙන් මේ කතා කළාට බොහොම ගැඹුරු පැත්තකින් විවිධ ප්‍රභේදගතව අපිට කතා කරන්නට තියෙන කාරණා සමූහයක්. හේතුව ඒක හටගත්ත පැත්ත ගැන කතා කරනකොට අපි දෙආකාර ප්‍රත්‍යක් පිළිබඳව නැතිනම් ඒකස්වරූප ප්‍රත්‍ය ගැන නෙමෙයි කතා කරන්නේ. ඒකට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික ඒකස්වරූපීව අපිට ඇති වෙන දෙයක්. ඒ ටික එක තැනකින් නියෝජනය වෙන දෙයක්. හැබැයි ආහාර පැත්තෙන් ප්‍රත්‍ය වෙන කබලින්කාර ආහාරය හෝ ස්පර්ශ ආහාරය කියන ආහාර පැත්ත නියෝජනය වෙනකොට එතන ඒ ප්‍රත්‍ය නියෝජනය වෙනකොට ඒක වෙනම පැත්තක්. ඒක වර්තමානයේ මේ උපදවන්නට හේතු වන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට ප්‍රත්‍ය නිරෝධය පිළිබඳව කතා කළොත් එහෙම දැන් අපි මේක මේ ස්කන්ධ ටිකම දැන් නිරෝධයේ පැත්තට වැයවීම පැත්තට බලනකොට අවිද්‍යා නිරෝධා සංඥා නිරෝධෝති කියලා අපි කියනවානේ. අවිද්‍යාව නිරෝධයෙන් සංඥාවගේ නිරෝධයක් තියෙනවා. අවිද්‍යාවගේ නිරෝධයෙන් සංස්කාරයේ නිරෝධයක් තියෙනවා. ඒකට දැන් මේ අවිද්‍යා නිරෝධයෙන් ඇතිවෙන සංඥා නිරෝධයක්, අවිද්‍යා නිරෝධයෙන් ඇතිවෙන සංස්කාර නිරෝධයක් පිළිබඳව අපි කතා කරනවා. ඒකට අවිද්‍යාව නැති වෙනකොට කොහොමද සංඥාව නැති වෙන්නේ? අවිද්‍යාව නැති වෙනකොට කොහොමද සංස්කාරය නැති වෙන්නේ කියලා හොයාගෙන ගියොත් එහෙම ඔබට දකින්න වෙනවා අවිද්‍යාව වර්තමානයේ තුල මේ ධර්මයන්ගේ ඇත්ත නොදන්නා කම නිසානේ අනාගතයට මේ ස්කන්ධ ප්‍රතිලාභයක් වෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි අතීතයේ අවිද්‍යාව නිසානේ අතීතයේ ඇත්ත නොදන්නා කම නිසානේ අද ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා මේ විදිහට ස්පර්ශ ආයතන ටිකක් අපිට ලැබිලා ස්පර්ශ වෙනකොට මේ විදිහේ වේදනා සංඥා චේතනා උපදින්නේ. ඒකට අද අපි මේ අවිද්‍යාව නැති කළොත් එහෙම අනාගත භවයකට ප්‍රතිසන්දි වශයෙන් ගිහිල්ලා ඒ තැන විඳිනවා කියන තැන ඒ තැන හඳුනනවා ඒ තැන චේතනා පවත්වනවා කියන දේ නොහට ගන්න බවට යනවා. ඇයි අද අවිද්‍යාව නැති කළොත්. එතකොට ඒ අවිද්‍යා නිරෝධයෙන් වේදනාව නිරෝධය වෙනවා, සංඥාව නිරෝධ වෙනවා, සංස්කාරය නිරුද්ධ වෙනවා කියනකොට කෙනෙකුට හිතන්නට පුළුවන්, කෙනෙකුට බලන්නට පුළුවන් හරි මේක අනාගතයට මේක අනුත්පාදයකට යනවා කියලා. ඒ වගේම නමුත් මෙතනදී තව
කාරණාවක් තියෙනවා අපිට දකින්නට. ඒ තමයි මේ වර්තමානයේ මේ මොහොතේ අපි සිද්ධ වෙන කාරණාව. උදේවැය සම්මර්ෂණය තුළ අපිට එන්නට ඕනේ නුවණ බවට පත් වෙන්න පින්නතුනේ. උදේවැය දකින්නවා කියන එකෙන් හට ගැනීම සහ වැයවීම දකින්නවා කියන මේ ධර්මයන්ගේ ප්‍රත්‍ය සමவாயයෙන් හට ගැනීම සහ මේ ධර්මයන්ගේ ප්‍රත්‍ය සමவாயයෙන් නිරුද්ධ වෙනවා කියන කාරණාව. එතකොට එකක් අපිට අතීත හේතු ටික පැත්තෙන් දැක්කින එක සාධාරණයි. හැබැයි මේ ධර්මයන්ගේ නිරෝධයෙන් මේක නිරෝධයටපත් වෙනවා. මේ ධර්මයන්ගේ වැයවීමෙන් මේක වැය බවටපත් වෙනවා කියලා අපි තේරුම් ගන්නකොට අන්න එතකොට තමයි අපිට මේ කාරණාව බොහොම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ වර්තමානයේ අවිද්‍යාවක් තිබුණා. ඒ අවිද්‍යාව කුමන ධර්මයන් පිළිබඳවද ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ වේදනාව හටගත්තා කියලා අපි දැක්කේ නෑ. ඒක තමයි අපිට තිබුණ අවිද්‍යාව. යම් තැනක ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගත්තා කියලා දැක්කොත් ස්පර්ශ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියලා දකිනවා නම් එතකොට ඒ කෙනාට හම්බ වෙනවා ස්පර්ශය කියන කාරණාවේ ඇතිවීම සහ නැතිවීමත් සමග වේදනාවේ ඇතිවීම නැතිවීම සංඥා සංස්කාරයේ විඥානයේ ඇතිවීම නැතිවීම කියන කාරණාවක් දකින්නට පුළුවන්කම. එතකොට මේ ස්කන්ධ ධර්මතාවයේ හට ගැනීම සහ වැයවීම එයා දැකලා තියෙන එතනින්. එතකොට ඒ හටගෙන නැතිව යන හටගෙන වැය වෙන ධර්මයක් පිළිබඳව අපිට ඒ වේදනාව පිළිබඳව මම විඳිනවා මට සැප දුක් උපදිනවා. තව කෙනෙකුට සැප දුක් උපදිනවා කියලා තිබ්බොත් එහෙම අන්නේ පවතින ආත්ම සහගත මානසිකාරය. එතකොට ඒ අතීතේ ඉඳලම විඳින මම තමයි මේ ඉන්නේ කියලා පවතින නিত্য සහගත සංකල්පනාව. අන්න ඒකට ඉඩ නැති වෙනවා. ඇයි? වර්තමානයේ තුල ප්‍රත්‍ය සමவாய පිළිබඳව දකින්න කම නිසා. ඒ කියන්නේ මේක ප්‍රත්‍යයෙන් හදලා දෙන දෙයක් කියලා දකින්න. එතකොට ප්‍රත්‍ය නැති වෙනකොට කියලා කියන්නේ වර්තමානයේ අවිද්‍යාව නැති වුණොත්. වර්තමානයේ අවිද්‍යාව නැති වුණොත් එයා දකින්නේ මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නැති වෙනවා කියන එක. වර්තමානයේ කර්ම නිරුද්ධ වෙනවා කියලා කියන්නේ කර්මය නැති වෙනවා කියලා කියන්නේ කර්ම නිරෝධයෙන් වේදනා නිරුද්ධ වෙනවා කියලා කියන්නේ වර්තමානයේ තුල මේ ධර්මයේ පිරිසින් දකින්නවා කියන එක. ඒකට වර්තමානයේ කර්ම රැස් කරගන්න නැති වෙනකොට වර්තමානයේම මේ ධර්මයේ අසුර නොවන කම තියෙනවා. ඒ වගේම වර්තමානයේ තණ්හාව නැති කළොත් වර්තමානයේම මේ ධර්මයේ හසු නොවන කම තියෙනවා. පින්නතුනි වර්තමානයේ මේ ධර්මතා ටික අපිට තියෙනවා නම් මේක අනාගතයටත් ඒක තියෙනවා කියන්න වෙනවා. ඒ නිසා මෙතනදී අපි හොඳට නුවණින් දකින්නට ඕනේ මේ කතා කරන එක නිර්වුල් කරගන්නට යනකොට මේ කාරණා ද්විත්වය පිළිබඳව. ඒ කියන්නේ මේ හේතු පැත්තෙන් කතා කරන හේතු ලක්ෂණයන් වශයෙන් අවිද්‍යා කර්ම තණ්හා කියන ටික එක පැත්තකුත් ආහාරය සහ ස්පර්ශය කියන හේතු ටික තවත් පැත්තකිනුත් අපිට හොඳට බෙදාගෙන බලන්නට වෙනවා. එතකොට අපිට පේනවා අපි දකින්නේ වර්තමානයේ තුල හට ගැනීම පැත්තට ආහාරය සහ ස්පර්ශය කියන දේ තුල මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන එක. එතකොට ඒකට අතීත හේතු විදියට හේතුඵල ධර්ම පෙන්වලා තියෙනවා. අතීතයේ මේ ආකස්මිකව ආපු දෙයක් නෙමෙයි. අතීතෙත් මේ විදිහටම අවිද්‍යා කර්ම තණ්හාවක් මෙබඳු ආහාර ප්‍රත්‍යක් තිබුණු තැනක මෙබඳු ස්පර්ශ ප්‍රත්‍යක් තිබුණු තැනක තිබුණ නිසායි මේ විදිහේ ස්කන්ධ පංචකයක් උපාදාන වශයෙන් අල්ලගත්තේ කියලා අපිට වර්තමානයේ පිළිබඳ නුවණක් එනවා. වර්තමානයේද මෙබඳු ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක් පිළිබඳව නේද මේ සිත ඇසුරු කරන්නේ මේ ධර්මයේ මේ ප්‍රත්‍ය නැතිවීමෙන් නැති වෙලා යනව නේද කියලා පවතිනකොට අන්න ඔබට එතන ඒකේ හට ගැනීම සහ වැයවීම පේනවා. හට ගැනීම සහ වැයවීම කියන කාරණාව හුදු මේ ධර්මය දැන් ඇති වුණා මේ ධර්මය දැන් නැති වුණා කියන තැනට පොදු නොකොට අනාගතයට මෙබඳු වූ ප්‍රතිලාභයකට නැවත විඥානයේ බැස ගැනීම කියන දේ නොහට ගන්න බවට යන පැත්තත් මේක ඇතුලේ කතා කරලා තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම මේ විශාල පරාසයක කතාවක්. මේක මේ එක්ෂණිකව හටගෙන නැති වෙන ධර්මයක් ගැන කතාවක් විතරක්ම නෙමෙයි. අතීතෙත් හේතු නිසායි මේක හටගත්තේ. ඒ හේතුඵල සම්බන්ධතාවය නිසායි වර්තමානයේ කියන දේ තුලත් මේක ඉපදුනේ. මේ හේතු ටික මේ විදිහට වර්තමානයේ නැති උනේ නැති වුණොත් මේක අනාගතයටත් මේ හේතු ටික නිසා මේ ප්‍රතිඵලය ගොඩනගෙනවා කියලා පවතින නුවණක් මෙතන තියෙනවා. ඒකට අතීතය අනුගිය වර්තමානය අනුගිය අනාගතය අනුගිය හේතුඵල ධම පිළිබඳව දකින්න නුවණක් තියෙනවා. ඒක කෙනෙක් හෝ පුද්ගලයෙක් කියන බව දුරු වෙනවා. එතකොට එයා වර්තමානයේ තුල සිද්ධ කරලා තියෙන දේ තමයි ආහාර ප්‍රත්‍යයෙන් සහ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ඉතුරු නැතුව නැති වෙන ඒ ධර්මතාවය පිළිබඳව ඔහු දැකලා තියෙනවා. එතකොට ඒ ධර්මතාවය පිළිබඳව දකිනකොට ඔහුට අනාගතයට හේතු වන අවිද්‍යා සංස්කාර අවිද්‍යා කර්ම තණ්හා කියන ලක්ෂණයන් ඔහුගෙන් ඉවත් වෙලා ඒ කාරණාව පිළිබඳව
ඔහු නුවණින් ප්‍රත්‍යක්ෂ ලෙස දැකලා අවබෝධ කරගෙන තියෙනවා. නැවත ඒ අවිද්‍යාව, ඒ කර්මය, ඒ තණ්හාව නොහට ගන්න බවට පත් කරන විදිහට. ඒ නිසා තමයි මේ හේතුඵල ධර්මයේ උදේ දකින්නකොට, හට ගැනීම දකින්නකොට අපිට මේ කාරණා ටික වැදගත් වෙන්නේ. ඒ නිසා අද සංඥාව සහ සංස්කාරය කියන දෙයට අදාළව කතා කළත් අවිද්‍යාව යෙදෙනවා, කර්මය යෙදෙනවා, තණ්හාව යෙදෙනවා. ඊට පස්සේ ස්පර්ශය කියන දේ යෙදෙනවා. ඊට පස්සේ නිබ්බත්ති ලක්ෂණ අපි දකිනවා කියන එක යෙදෙනවා. එතකොට මේ නිබ්බත්ති ලක්ෂණ දකිනවා කියන එක වගේම අපි වැයවීම පිළිබඳව දකිනකොට ඒ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. එතකොට ඒකේ විපරිණාම ලක්ෂණං පස්සන්තෝපි විපරිණාම ලක්ෂණය දකිනවා. මේ ධර්මයන්ගේ විපරිණාමයටපත් වීම කියන කාරණාව අපි එතනදී තේරුම් ගන්නවා වැයවීම කියන කාරණාව දකිනකොට. එතකොට අපිට අර හට ගැනීම කියන දේ අපි දැක්කේ ඒක නිබ්බත්ති ලක්ෂණ කියන අර ඔක්කොම ටික එකතු කරගෙන කොහොමද ආවේ කියන ටිකත් එක්ක. එතකොට මෙතන විපරිණාමය කියන ධර්මතාවයේදීත් අපිට දකින්නට වෙන්නේ ඒ සියලුම කාරණා ටික එකතු කරගෙන ඒ සියලුම කාරණාවන්ගේ නැතිව යෑම තමයි අපිට දකින්නට තියෙන්නේ. ඉතින් මේ නිසා වැය දකිනකොට ඒ වැය පිළිබඳව දකින කෙනා මේ විදිහට එය අවබෝධ කරගන්නවා. ඒ විදිහටම යම්කිසි කෙනෙක් විඥානස්කන්ධය පිළිබඳව දකිනවා. විඥානස්කන්ධස්ස උදයන් පස්සන්තෝ කතමානි පංච ලක්ෂණානි පස්සති. විඥානස්කන්ධයේ හට ගැනීම පිළිබඳව දකින කෙනා මොනවද දකින ධර්මතා පහ. අවිද්‍යා සමුදයෙන් විඥාන සමුදය වෙනවා. අවිද්‍යාව නිසා විඥානය හට ගන්නවා. ඒ විදිහටම කර්මය නිසා විඥානය හට ගන්නවා. තණ්හාව නිසා විඥානය හට ගන්නවා. ඒ අවිද්‍යාව තණ්හා කර්ම කියන ටික නිසා විඥානය හට ගන්නවා වගේම දැන් අර අපි හේතු පිළිබඳව කතා කළානේ. ආහාරය කියලා කතා කළා. ස්පර්ශය කියලා කතා කළා. તો දැන් විඥාණයට හේතු විදිහට දක්වන්නේ මොකද්ද? විඥාණයට හේතු විදිහට දක්වන්නේ නාම රූප ප්‍රත්‍ය. එතකොට නාම රූප සමුදය විඥාන සමුදයෝති. නාම රූප සමුදයෙන් තමයි විඥාන සමුදය සිද්ධ වෙන්නේ. එතකොට මෙතන නාම රූප සමුදයයි කියලා කියන්නේ මේ විඥානයේ පවතින්නේ විඥානයේ හටගන්නේ තර නාම රූප ධර්මතා දෙක ඇසුරු කරගෙන. එතකොට කාම ධාතුවේ දැන් ඇහැට රූපයක් පෙනෙන තැනක ඒ ඇස නොවුනනම් රූපේ නොවුනනම් ඒ අනුවගිය ඒ විඥානයගේ පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. චක්කු විඥානයේ පහළවීමක් නැහැ. කන නොතිබුණා නම් සද්දේ හෝ නොතිබුණා නම් සෝත විඥානයේ පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විදිහට මනස හෝ ධම්මාරම්මණයක් හෝ නොගැටුණා නම් එබඳු වූ මනෝ විඥානයගේ පහළවීමක් සිද්ධ වන්නේ නැහැ. ඒකට අපිට පේනවා මෙතනදී හේතු සකස් වෙන ආකාරය පිළිබඳව අපිට දකින්නට. ඒ තමයි නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානය සකස් වෙන්නේ. ඒකට කාම ධාතුවේ මේ පුද්ගලයෙකුට ස්කන්ධ පංචකයම ඇසුරු කරන තැනකදී නාම රූප ප්‍රත්‍යයෙන් සකස් වෙන දෙයක්. නාම රූපය ඇසුරු කරගෙන සකස් වෙන දෙයක් තමයි විඥානය කියලා කියන්නේ. ඒකට විඥානය හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ නාම රූපේ. ඒකට මේ නාම රූපය විඥානය ඇසුරු කරගෙන පවතිනවා. විඥානයේ නාම රූපය ඇසුරු කරගෙන පවතිනවායි කියනකොට මේක ඇතම් කෙනෙක් ගන්නවා මේ විඥානය කියන එක හැම වෙලාවකදීම කර්ම මට්ටමේ දෙයක්. විඥානය කියන එක හැම වෙලාවකදීම මේ සත්පුද්ගල භවෙන් ඇසුරු කරන දෙයක්. ඉතින් මේ විඥානය නාම රූපයේ පිහිට ලබනවා කියලා කියන්නේ එතන සත්පුද්ගල භාවයේම ගොඩනැගිලා තියෙනවා. ඒක මිදීමක් නැහැ කියලා හිතනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද හේතුව ඒකට විපාක ධර්මතා පැත්තෙන් කතා කරන ටිකක් තියෙනවා. එතකොට මේ විපාක විඥාණයටත් හේතු වෙන්නේ නාම රූප ධර්මයමයි. ඒ විපාක ධර්මතාවය තුලත් ඒ නාම රූපයගේ නිරෝධයෙන් විඥානයේ නිරෝධය සිද්ධ වෙනවා. ඒ නිසා තමයි දැන් නාම රූප සමුදයෙන් විඥානය හට ගන්නවා කියලා කිව්වේ. එතකොට ඒ නාම රූප ධර්මය නිසා විඥානයේ ඉපදිලා නාම රූප නිරෝධයෙන් විඥානයේ නිරුද්ධ වෙන බව නොදන්නාකම තිබුණොත් ඒ අවිද්‍යාව නිසා එතන තණ්හාව නිසා එතන සිද්ධ වෙන කර්මය නිසා සත්පුද්ගල භාව විදිහට කෙනෙක් විඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනත් ස්කන්ධ ධර්මතා ටිකක් තමයි පවතින්නේ. හැබැයි ඒ ස්කන්ධ ධර්මතා ටික අර විපාක ස්කන්ධය තුල කතා කරපු නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය කියන එක මෙතන නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වෙනවා කියන එකට අදාළ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මේ කාරණාව පිළිබඳව අපිට හොඳ තේරුම් ගැනීමක් හොඳ කියවීමක් තියෙන්නට අවශ්‍යයි. ඒ කියවීම නැති වුණොත් අර හැම තැනකටම දන්න එකම මාතෘකාව විඥානපච්චය නාම රූපපච්චය විඥානං වුණොත් එහෙම එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපිට
ඒ තැන් බෙදාගෙන මොන න්‍යායයන් යටතේද මෙතනදී මේ නාම රූපය අසුරු කරගෙන විඥානයත් විඥානය අසුරු කරගෙන නාම රූපයත් පවතින්නේ කියන එක ගැන අපිට කතා කරන්නට වෙනවා. එතකොට ඒක විපාක ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ කතා කළා නම් විපාක ධර්මයේ විපාක විඥානය ඇතුලේ නැත්නම් විපාක විඥානයේ ගොඩ නැගුණෙත් මේ නාම රූප ප්‍රත්‍ය නිසාම තමයි. එතකොට ඒ නාම රූපේ නැතිනම් විඥානයේ පැවැත්මක් නැහැ කියලා අපිට එතනදී දකින්න වෙනවා. දැන් අපි දැක්කනේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගොඩ නැගුණයි කියන එක. ඒකට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගොඩ නැගුණා කියන එක ඒක කෙලෙස් ඇති තැනක් නෙමෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා ගොඩ නැගෙනවා කියන එක කෙලෙස් තියෙන තැනක් නෙමෙයි. ඒ විදිහටම තමයි නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවයි කියන හැම තැනකදීම කෙලෙස් තියෙනවයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒක විඥානය උපදින්නට හේතු වුණ ප්‍රත්‍ය විතරයි. හැබැයි යම් කිසි විදිහකින් මේ ප්‍රත්‍ය ධර්මතාවයෙන් මේ ප්‍රත්‍ය සමவாயයෙන් නාම රූප ප්‍රත්‍ය ඇති තැනක විඥානය උපදිනවා කියන එක නොදැනගත්තොත් නාම රූපේ හේතු කරගෙනයි විඥානය ඇති වුනේ කියලා අපි දන්නේ නැත්නම් ඒ නොදන්නාකම හේතුයි පින්නතුනේ ඒ ධර්මතාවයේ ඇතිවීම කියන දේ පෙන්වලා දෙන්නේ. ඇතිවීම කියන දේ විඥානයේ පැවැත්මක් පෙන්වලා දෙන්නේ. ඔහුට විඥානය තියෙනවා. ඔහුට විඥානයේ පවතින කෙනෙක්. ඒකට ඒ විඥානයේ මම වශයෙන්, මගේ වශයෙන්, පුද්ගලයන් වශයෙන් ඔහු විඥානයේ පිළිබඳව ඒ මානසිකාරය පවත්නවා. ඒක කෙලෙසයක්. ඒක ආශ්‍රවයක්. ඒක බොහොම බරපතල තත්ත්වයක්. ඒ නිසා අපිට ඒ විඥානය කියන එක පිළිබඳව මෙතනදී තේරුම් ගන්නට වෙනවා. විඥානය ඇති උනේ කුමන ප්‍රත්‍යයකින්ද? නාම රූප ප්‍රත්‍යයකින්. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යක් වුණා, කර්මයේ ප්‍රත්‍යක් වුණා, තණ්හාව ප්‍රත්‍යක් වුණා. ඒ ප්‍රත්‍යවීම අර අපි කලින් කතා කළා වගේම පෙර අවිද්‍යා කර්ම තණ්හා නිසා මේ විඥානයේ නාම රූපයක පිහිටා සිටීම ලැබුවා. එතකොට ඒක අතීත පරම්පර හේතු විදිහට. ඊට පස්සේ නැවත මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගෙන නොදන්නවා කියන අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා එතන පවතින හැම වෙලාවකදීම විඥාන ස්ථිතියක් බවට පත් වෙලා තියෙනවා මේ නාම රූප ධර්මය. එතකොට එතනදී අපිට විඥානයේ පිහිටා සිටීමක් ලබන නිසා, විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන නිසා විඥානයේ පේනවා. විඥානයේ නොපෙනෙන දෙයක්. විඥානයේ නොපෙනෙන දෙයක්. එතකොට මේ නොපෙනෙන විඥානය හැම වෙලාවකදීම පෙනී සිටින්නේ යම් කිසි දෙයක උපකාරය ලැබලා, යම් කිසි තැනක පිහිටා සිටලා. එතකොට ඒක රූපය ඇසුරු කරගෙන හෝ වේදනාව ඇසුරු කරගෙන හෝ සංඥාව ඇසුරු කරගෙන හෝ සංස්කාරය ඇසුරු කරගෙන පවතිනවා නම් ඒ පවතින කම නිසා අපිට විඥානයේ පැවැත්මක් පේනවා. විඥානයේ තියෙනවා කියලා එක පේනවා. ඒ විඥානයේ තියෙනවා කියන එක පේන්න පින්නතුනේ ධර්මතාව ටික ඇසුරු කරන බව පේන්න තිබුණොත්. අන්න ඒ හේතුව නිසා තමයි එතන අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හේතුයි. ඒ වගේම එතන නාම රූප ප්‍රත්‍යයත් හේතුයි විඥානය හටගන්න කියලා කිව්වේ. එතකොට මේ විදිහට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය කියන එක හටගන්නවා කියලා දකිනවා. ඒ වගේම අර නිබ්බත්ති ලක්ෂණ ටික පිළිබඳවත් අපි එතනදී තේරුම් ගන්නවා. ඒ වගේම වයම් පස්සන්තෝ වැය පිළිබඳව දකිනකොට ඒ වැය පිළිබඳව දකින කෙනත් ඒ විදිහටම විඥානයේ වැයවීම දකිනවා. කොහොමද? තණ්හා අවිද්‍යා නිරෝධයෙන් එයා විඥානයේ නිරෝධය දකිනවා. අපි මේ පිළිබඳව කලින් කතා කළ නිසා ඔබට දැන් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් කොහොමද අවිද්‍යා නිරෝධයෙන් විඥාන නිරෝධය උනේ කියලා. වර්තමානයේහි මේ නාම රූප ප්‍රත්‍යයෙන් උපදින විඥානයේ නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් ඒ ප්‍රත්‍ය සමவாயයට ඔබ පුද්ගල බවක් උපදවා ගන්නේ නැති නිසාම ඒ විඥාණයට නිරුද්ධ වූ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් කරන්නට ඔබ තැනක් බවට පත් කරන්නේ නැහැ. ඒ නිසා අනාගතයටත් තිබඳු වූ විඥානයක පහළවීමක්, නාම රූපය අසුරු කරගත්තු විඥානයක පහළවීමක් ඔබ නැති කරලා තියෙන. ඒකට කියන අනුත්පාද නිරෝධයකට ලක් කරලා තියෙනවා. ඒ නිසා ඔබ දකිනවා අවිද්‍යා නිරෝධයෙන් නාම රූප නිරුද්ධ වුණා, කර්ම නිරෝධයෙන් නාම රූප නිරුද්ධ වුණා, තණ්හා නිරෝධයෙන් නාම රූප නිරුද්ධ වුණා. මේ කාරණාව පිළිබඳව ඔබ දකිනවා. එතකොට මේ විදිහට විඥානය පිළිබඳව දැක්කත් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. අර නාම රූප නිරෝධය ගැන අපි කතා කළා වගේම අවිද්‍යා නිරෝධයෙන් විඥාන නිරෝධය, ඊට පස්සේ තණ්හා නිරෝධයෙන් විඥාන නිරෝධය, ඊට පස්සේ කර්ම නිරෝධයෙන් විඥාන නිරෝධය කියලා ඒ නාම රූපය පිළිබඳව දැක්ක ඒ දර්ශනයම මෙතනට අදාළ කරගෙන ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා කියලා නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියලා ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්. මොකද හේතු ධර්මතා ටික නැති වෙලා යනකොට එතන පවතින ඒ ප්‍රතිඵලය නැති වෙලා යනවා. ඒ නිසා නාමයේ හෝ රූපයේ හෝ නිරෝධය තියෙනවා නම් යම් තැනකදී එතන ඒ විඥානයගේ පැවැත්මක් ගැන කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ.
ඒ විඥානයේ පෙනෙන්නෙම නාම රූප දෙක ඇති කල්හි මේ නාම රූප දෙකේ පැවැත්ම නැත්නම් විඥානයේ පැවැත්ම නැහැ. ඒකට මේ විදිහට විඥාන ස්කන්ධයේ වැය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ කාරණා ටික දකිනකොට ඒකට කියන අපි විපරිණාම ලක්ෂණය පිළිබඳව දකිනවා කියලා. මේ ඒ හේතු ධර්මයන්ගේ වෛකල්‍ය භාවය නිසා ඒ ඵලයාගේ වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට ඒකට අපි කියනවා විපරිණාම ලක්ෂණය කියලා. එතකොට ඒ නාම රූපාදී ධර්මයන්ගේ ඒ ප්‍රත්‍ය වෙනස් යන ස්වභාවය. එතකොට ඒ ප්‍රත්‍යයන්ගේ ඇති එකිනෙකට වෙනස් වන ස්වરૂපාර්ථයෙන් අපි දැනගන්නට ඕනේ. අර මුලින් අපි කතා කරපු විදිහටම අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙත් ඒ වගේම නාම රූප කියන මේ ධර්මයන්ගේ. එතකොට මේ ධර්මයන්ගේ වෙනස් යන ස්වභාවය අනුව මේකේ විපරිණාමය කියලා අපි දකිනවා. එතකොට විපරිණාමය දකිනකොට ඒකේනා අර ලක්ෂණ ටික ඔක්කොම එකතු කරලා තමයි එතනදී සංග්‍රහ කරගන්නේ. මේ විදිහට විඥානස්කන්ධයේ වැයවීම පිළිබඳව දකිනකොටත් එයා දකිනවා ලක්ෂණ පහක් පිළිබඳව. මොනවද දකින්න ලක්ෂණ පහ? අවිද්‍යාව නැති වෙනකොට මේ දේ නැති වෙලා යනවා. සංඥාව මේ අවිද්‍යාව නැති වෙනකොට වගේම කර්මය නැති වෙනකොට කර්මය වගේම තණ්හාව නැති වෙනකොටත් විඥානය නැති වෙලා යනවා. ඊට පස්සේ නාම රූප නිරෝධයෙන් විඥානය නැති වෙනවා කියලා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන මේ තුන එකටම පවතින ඒකට මූල ප්‍රත්‍යක් විදිහට නැතිනම් මූලික විදිහටම මේ පසුබිම සැකසීම වශයෙන් ඇතිවෙනදී ඒ පසුබිම සැකසූ තැනක වර්තමාන හේතු නිසා හටගන්න පැත්තෙන් තමයි අපිට ආහාර ප්‍රත්‍ය සහ ඒ ඇති වෙන ස්පර්ශ ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙක අපි කතා කරේ. එතකොට ආහාරය සහ ස්පර්ශය කියන දේ එතනදී නාම රූප ප්‍රත්‍යක් විදිහට අපිට එතනදී දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නාම රූප ප්‍රත්‍ය පිළිබඳව අපි එතනදී වඩාත්ම හොඳින් පැහැදිලි කරගන්නකොට අපිට පේනවා මේ වර්තමානයේ තුල විඥානයගේ පහළ වීමට හේතුව නාම රූපේ ඇති කල්ලි විඥානය පහළ වෙනවා. නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. ඒකට නාම රූපේ නිසා හටගන්න විඥානයේ හට ගැනීම නොදන්නා අවිද්‍යාව, ඒ නිසාම රැස් කරගන්න කර්මය, ඒ නිසාම සිදු කරන තණ්හාව කියන මේ ධර්මතා ටික හේතුයි අනාගතයටත් මෙබඳු ස්කන්ධ ධර්මතා ටිකක් උපදවලා දෙන්න. නැතිනම් මෙබඳු නාම රූපයකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්න තැනටපත් කරන්නට ඒ ධර්මතා ටිකට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකට වර්තමානයේ තුල උපදින එකටත් ඒ ධර්මතා ටික පරම්පරා ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍යවීමක් සිද්ධ කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයට අපිට මේ විඥානයේ හට ගැනීම සහ විඥානයේ වැයවීම කියන කාරණාව පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රත්‍ය සමவாயයෙන් තමයි මේක හටගත්තේ. ප්‍රත්‍ය නැතිවීම තුල මේක නැති වෙලා යනවා. ඒකට මේ පුද්ගලයෙක් තව තැනක ඉපදිලා පුද්ගලයෙක් වැඩි දියුණු වීමක් නෙමෙයි. මෙන්න මේ වගේ ප්‍රත්‍ය ධර්මතා ටිකක් ඇති තැනක මේ විඥානයේ නැමැති ඵලය හට ගැනීමක්, ඒ වගේම මේ ප්‍රත්‍ය ධර්මතා ටිකේ නැතිවීම හේතු කරගෙන විඥානයේ නැමැති මේ ඵලයේ නැතිවීම සිද්ධ වෙනවා කියන කාරණාව මේ උදේවැය දර්ශනය තුළින් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අවිද්‍යා කර්ම තණ්හාදී ලක්ෂණ ටික අපි දකිනකොට සමුදයාර්ය සත්‍ය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනදී නාම රූප ප්‍රත්‍ය සහ ආහාර ප්‍රත්‍ය ස්පර්ශ ප්‍රත්‍ය කියන කාරණා ටික දකිනකොට මේ සංකත ලක්ෂණය තුළ දුක්ඛාරය සත්‍ය අපිට අවබෝධ කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ අවිද්‍යා කර්ම තණ්හා ආදී ධර්මයන්ගේ අනුත්පාද නිරෝධයේ පිණිස අපි කතා කරනකොට ඒ නිරෝධාර්ය සත්‍යයත් ඒ වගේම ඒ පිරිසිදු දක්නා යම් නුවණක් තියෙනවා නම් මෙතන උදේවැය දකින ඥානයක් තියෙනවා නම් මාර්ගයේ විදිහටත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම තමයි මේ ඔස්සේ මේ සාකච්ඡාවට භාජනය කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට ස්කන්ධ පංචකයේ පිළිබඳවම මානසිකාරය කරන කෙනාට ඒ කෙනාට උදයන් පස්සන්තෝ ඉමානි පංචවීසති ලක්ෂණානි පස්සති. මේ විදිහට උදේ පිළිබඳව දකිනකොට මේ පංචවීසති ලක්ෂණ ආකාර 25කින් දකින පැත්තක් ඔහුට පෙනෙනවා. ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. වයං පස්සන්තෝ වැයවීම දකිනකොට ඒ වැයවීම දකින කෙනා ඉමානි පංචවීසති ලක්ෂණානි පස්සති ආකාර නැතිනම් ලක්ෂණ 25ක් පිළිබඳව දකිනවා. උදයබ්බයන් පස්සන්තෝ ඉමානි පඤ්ඤාස ලක්ෂණානි පස්සති. උදයව්‍ය කියන මේ උදය සහ වැය කියන මේ කාරණාව දකිනකොට එයා මේ කියන පඤ්ඤාස ලක්ෂණයන් නැතිනම් මේ ලක්ෂණ 50ක් පිළිබඳව ඔහු අවබෝධ කරනවා. තං ඥාතට්ඨේන ඥානං එය දැන ගැනීම වශයෙන් පවතින නුවණක්. පජානනට්ඨේන පඤ්ඤා ඒ පිළිබඳ ප්‍රජානනයේ වශයෙන් ඔහු දැනගන්නා වූ නුවණ ප්‍රඥාවයි. තේන උච්චති
පච්චුප්පන්නානං ධම්මානං ඒ නිසා කියනවා මේ ප්‍රත්‍යুৎপন্ন උන ප්‍රත්‍ය සමவாயයෙන් උපන් ධර්මයන්ගේ විපරිණාමයේ පිළිබඳව දකින ප්‍රඥාවක් තියෙනවා නම් මේක තමයි උද්‍යප්පයානුපස්සනේ ඥානං උදේවැය අනුව දක්නා නුවණ කියලා කියන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන ලෙසම දකින්නේ රූපස්කන්ධෝ ආහාර සමුදයෝ රූපස්කන්ධය කියන එක ආහාර සමුදයයි. ඒක කබලින්කාර ආහාර ප්‍රත්‍ය මුල් කරගෙන තියෙනවා. ඒ වගේම අපි ආහාර සමුදය පිළිබඳව කතා කරනකොට අනික් ආහාර ධර්මයන් කොහොමද රූපස්කන්ධයේ හට ගැනීමට ප්‍රත්‍යවන්නේ කියන එක අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසායි අපි ගොඩාක් විස්තරාර්ථ සහිතව මෙතනදී කතා නොකළේ. නමුත් මෙතනදී ප්‍රමුඛතාවයේ හිමි වෙන්නේ මූලික ලෙසම දක්වන්නේ ඍජුවම ආසන්න ලෙසම ප්‍රධානම හේතුව විදිහට දක්වන්නේ ආහාර සමුදය නැතිනම් කබලින්කාර ආහාර ප්‍රත්‍ය තමයි රූපේට තියෙන ප්‍රත්‍ය හැටියට. ඒ වගේම වේදනා සංඥා සංඛාරා තයෝ khanda පස්ස සමුදය. එතකොට වේදනා සංඥා සංඛාර කියන මේ තුනක් තියෙනවා නම් මේ තුන් ස්කන්ධ පස්ස සමුදයයි ස්පර්ශය සමුදය කොට පවතින ධර්මයක්. එතකොට විඥානස්කන්ධෝ නාම රූප සමුදය විඥානස්කන්ධයක් තියෙනවා නම් ඒක නාම රූප කියන මේ ධර්මතා දෙක නිසාම හටගත්ත දෙයක්. එතකොට දැන් අපිට මේ ස්කන්ධ පංචකය පිළිබඳවම සංග්‍රහයක් විදිහට නැතිනම් ස්කන්ධ පංචකය පිළිබඳවම අපිට එකතුවක් විදිහට අපි අරගෙන බැලුවොත් රූපස්කන්ධයට කබලින්කාර ආහාරය ප්‍රත්‍ය වෙනකොට වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධයන්ට ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා. විඥාණයට අර නාමයත් රූපයත් ඇසුරු කරගෙන තමයි විඥාන භාගයගේ පහළවීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක විඥානස්කන්ධයේ පැනවීම බවට පත් වෙනවා. එතකොට මේ නාම රූප ධර්මතා ටික නිසා විඥානයේ පැවැත්ම තියෙනවා. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වෙනවයි කියනකොට අපි හැම වෙලාවකදීම කලින් සිහිපත් කළා වගේම සියලු තැන්වලට අදාළවන මේ කතා කරන්නේ. එතකොට මේ කාම භූමියට අදාළව මෙතනදී අපි මේ ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමේදී රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන්ගේ පහළවීම පිළිබඳව කතා කරනකොට මේ නාම රූප සමவாய පිළිබඳව කතා කරනවා. එතකොට එතන රූප නියෝජනයක් නොවන තැන් තියෙනවා. අරූපාවචරාදී භූමීන් පිළිබඳව ඒ අරූපාවචරාදී භූමීන්ගේ පවත්නා ලක්ෂණය ගැන කතා කරනකොට පින්නතුනි අපට පෙනෙනවා එතනදී මේ රූප ධර්මයක් පිළිබඳව නොයේදී තමයි එතනදී විඥානයේ පහළවීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ නාමය ඇසුරු කරගෙන නාමය නිසා තමයි එතන ඒ කාරණාව අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ විදිහට ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන කාරණාව අපිට ඊටාම අත්‍යවශ්‍යයෙන්ම දැක්ක යුතු දෙයක්. එතකොට මේ අත්‍යවශ්‍යයෙන්ම දකින මේ කාරණාවේදී අපි තේරුම් ගන්නට අවශ්‍ය පැතිකඩවල් පිළිබඳව ඔබට යම් අවබෝධයක් මේ ඔස්සේ ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති. පින්නතුනේ දැන් අපි අපේ විදර්ශනා භාවනා මාර්ගය අපි වඩන විදර්ශනාව අපි සකස් කරගත යුත්තේ පින්නතුනේ මේ කියන උද්‍යව්‍ය ඥානය අපිට වැඩි හැකි විදිහට නැතිනම් ස්කන්ධයන්ගේ උදේවැය පිළිබඳව අපි සම්මර්ෂණය කළ හැකි විදිහට තමයි අපි අපේ භාවනා මාර්ගය නැතිනම් අපි කරන සම්මර්ෂණය පිළිබඳව අපි සිටිය යුතු වෙන්නේ. එතකොට දැන් මේ ධර්මයන් පිළිබඳව තමයි මේ නුවණ පැවැත්විය යුත්තේ කියලා තමයි මේ කිව්වේ. මේක උද්‍යව්‍ය ඥානයක් කියලා. දැන් ඒකයි තඤ්ඤාතට්ඨේන ඥාන. ඒක මේ ඥාත අර්ථයෙන් ඒ කියන්නේ දැනගනු ලබන අර්ථයෙන් තමයි මේක ඥානයක් කියලා කිව්වේ. එතකොට මේක මේ විදිහට වෙන්නේ කියලා ඔබ දැනගත්තා නම් ඒක ඔබ තුල තියෙන ඥානයක්. ඒ වගේම මේක පජානනට්ඨේන පඤ්ඤා. එතකොට ප්‍රජානනය කරන අර්ථයෙන් ඒ කියන්නේ සාමාන්‍ය විජානනය කරන බව නෙමෙයි මෙතනදී කතා කරන්නේ ප්‍රජානනය කියන දේ. එතකොට ප්‍රජානනය කියන දේ තුලින් අර විජානනයේ ඉක්මවා ගිය ප්‍රජානනයක්. එතකොට විජානනයේ ඉක්මවා ගිය මනා දැනගැනීමක් කියන දේ. එතකොට ඒක බොහොම පෘථුල අර්ථයක්. එතකොට ඒ ප්‍රජානනාර්ථයෙන් මේ ධර්මයන් විශේෂයෙන්ම ඔබ නැවත නැවත දකින බව තියෙනවා නම් මේකට කියනවා පජානනට්ඨේන පඤ්ඤා කියලා. එතකොට ඒක ප්‍රඥාවක් නම් ඒක ඔබ තුල පවත්නා දෙයක් බවට පත්වන්නට අවශ්‍යයි. එතකොට ඒ නිසා තමයි මේ විපරිණාමානුපස්සනාව කියලා කිව්වේ. එතකොට මේ විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපරිණාමයේ අනුව කරන අනුපස්සනාව. එතකොට අනුපස්සති කියලා කියනවා නැවත නැවත අත් නොහැර ඔබ කරන මෙනෙහි කිරීම. එතකොට ඔබ යම් තාක් ඔබට පුළුවන් නම් අනුපස්සනාව පවත්වන්න. ඒ කියන්නේ නැවත මේ අත් නොහැරගෙන ඔබට අරගෙන යන්නට පුළුවන් නම් ඒ අත් නොහැරගෙන අරගෙන යන මේ විපරිණාමය කියන කාරණාව ඔබ දකිනකොට ඒකට කියනවා විපරිණාමානුපස්සනාව. එතකොට මේ විපරිණාමයේ පිළිබඳව ඔබ දකින දැකීම මෙතනදී
ඊටාම වැදගත් වෙනවා. නැතිනම් විපරිණාමානුපස්සනාව කියන එක. ඒ කියන්නේ උදේවැය ඥානය කියන එකටම තමයි ඒ නම යෙදෙන්නේ. ඒකට ඒක නැවත නැවත කරන අනුපස්සනාවක් බවටයි පත් විය යුත්තේ. නැවත නැවත කරන මෙනෙහි කිරීම. ඒ නැවත නැවත ඔබ විසින් සිදු කරන මෙනෙහි කිරීම තුළ තමයි මේ ඥානය ඔබට ප්‍රජානනාර්ථයෙන් තවත් වැඩි දියුණු කරගෙන මේ ප්‍රත්‍යක්ෂ කරගත හැකි තැනට ඔබටපත් විය හැක්කේ. ඉතින් මේ ධර්මයන් අපි දියුණු කරගෙන යනකොට අපිට මේ විපස්සනා භූමිය නිසා මේ පිළිබඳව කතා කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා විපස්සනා උපක්ඛිලේශ ධර්මාදී අපිට ඊළඟට කතා කරන්නට පුළුවන් මේ විදිහේ සම්මර්ෂණයක් සිද්ධ කරනකොට එබඳු කෙනාට කෙබඳු ආකාරයේ උපක්ලේශාදී ධර්මයන්ද හටගන්නේ කියන කාරණාවන් අපි ඉදිරියේදී පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි, කල්පනා කරගන්න අද දවසේදීත් හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා විශ්‍රාමික ගුරු හැරිනා අදස්සූරිය මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා ඩී.එස්. අදස්සූරිය අප්පුහාමි පියතුමාණන්ට ඩී.ඒ.ඩබ්ලිව්. කන්නංගර මෑණියන් ඇතුළු පවුලේ මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම කුඩා කල ශිල්පයේ ලබා දුන් සියලු ගුරු දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්නටත් කියන සත්පුරුෂ ප්‍රාර්ථනා ඇතිවයි අද දවසේදී මේ ධර්ම දානමය කුසලයේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ මේ පරිලෝකීය ඔබ සෑම සියලු දෙනා නමින් මිය ගිය ඒ ඥාතීන් මේ වෙලාවේදී සිහිපත් කරගන්න. ඩී.එස්. අදස්සූරිය අප්පුහාමි පියතුමා, ඩී.ඒ.ඩබ්ලිව්. කන්නංගර මෑණියන් ඇතුළු වර්ග පරම්පරානුයාත සියලුම ඥාතිවරුන්ටත් ගුරු හිත මිතුරන් ඇතුළු සෑම සියලු දෙනාටත් මේ උතුම් පින් අපි අනුමෝදන් කරමු. හැම දිනාටම මේ පින් දුකක සිටින දුකෙන් අත මිදීම පිණිසත්, සැපක සිටින ඒ සැප තවත්වත් වඩා වර්ධනය කර ගැනීම පිණිසත්, උතුම් නිවනින් සැනසීම පිණිසත් හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා එයන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන මහනුවර ලේවැල්ල ධර්මාශෝක මාවත අංක 185න් 1 ලිපිනයේහි පදිංචි විශ්‍රාමික ගුරු හැරිනා අදස්සූරිය මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාටමත් අපි අනුමෝදන් කරනවා. ඒ නොවැම්බර් 30 වන දිනට එතුමියගේ උපන්දිනය සමරනවා. ඒ නොවැම්බර් 30 වන දිනට සමරන උපන්දිනය නිමිති කරගෙනයි මේ දායකත්වයේ දරන්නේ. ඒ එතුමියටත් ඒ වගේම රෝගාතුරව වාසය කරන එතුමියගේ මල්ලීටත් ඒ වගේම නැගණියටත් පවුලේ සිටින සියලුම දූ දරුවන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනාටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගුරු මාතාව ඇතුළු පවුලේ සිටින සෑම සියලු දෙනාටම අපි විශේෂයෙන් මේ පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම මේ කුසල ධර්මයේ ආනිසංස බලයෙන් සිහි මුලා නොවි කලුරිය කරන්නට, සිහි උපදවා ගන්නට ලැබේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාවක් පෙරදරි කරගෙන තියෙනවා. මේ සියලුම කුසල ශක්තිය ඔබ හැම දිනාටම එකසේ හේතු ආසනාව වීමෙන් ගොහර කටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.